නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආයාස නිරෝධංති ගෞරවාස්පද අපගේ පීලවත්ත ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති රාජකීය පඬිත අපගේ සුජාතා ආම්දුරන් වහන්සේ යසස්ති පරිහාම්දුරන් වහන්සේ නාරද පරිහාම්දුරන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සද්ධාකාමී පින්වතුනි අද පොහොය පිළිබඳව උදෑසන ඒ පොය අනුශාසනාව පිළිබඳව හොඳ පැහැදිලි විස්තරයක් අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේ දේශනා කරලා මෙයන් දැනුවත් කරා. ඒ පිළිබඳව මම කාලෙ නිලං කරන්නේ නැහැ. මාතෘකාවට ගත්ත ගාථා පාඨයන් සුරෙන් ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු एक गंभीर से सद्धर्मय सुरेन दहम कारणाटिका में संगे निधि अभ्यंतरे सैपे मत करगाने अवश्य මාවත පෙන්ලා දෙන්නයි
සුදානම්. බොහෝම හොඳට මේ දේශනාව චිත්ත ඒකාග්‍රතාවයේ සබා ශ්‍රවණය කළොත් ඒ වගේ තමන්ගේ දුරකථන අංකයේ දුරකථනයේ මේ දේශනාව තමන් රෙකෝඩින් කරගන්න. ඒක නැවතවරක් තමන් ශ්‍රවණය කරනකොට තමන්ට ලොකු ආධ්‍යාත්මික වශයෙන් සැනසීමක් තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගන්න පුළුවන්. ඒ යෝජනාව කරමින් මා මාතෘකාවට ගත්ත ඒ ගාථා පාඨයේ සුරින් මේ ඇත්තන්ට දහම් කාරණා ටිකක් දේශනා කරන්නයි සූදානම්. පින්වත්නි, මා සඳහන් කළා බුදුහාමුදුරුවන්ගේ ප්‍රේමක දේශනාවට අනුව සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා. දැන් බලන්න තමන්ගේ බුද්ධිය තුළින් මම කොච්චර දුරට මේ පිළිබඳව විමර්ශනය කරලා තියෙනවා. මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. ඔයයන් පිළිබඳව දන්නේ ඔයයන් පමණයි. ඒ නිසා තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඕන තමන් විසින්මයි. ඒකට මාවත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර පෙන්නලා දුන්නේ. සංඛාර කියන්නේ කුමක්ද? කුමක් හරහාද සංඛාර සකස් වෙන්නේ? ටිකක් අපි මේ පිළිබඳව විමර්ශනය කරන්න බලමු. මේ බුද්ධිය ආධාර කරගෙන තමයි මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න පුළුවන් කම ලැබෙන්නේ. කුමක් තුලින්? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමාවක් හැටියට රූපේ පිළිබඳව. රුප්පති රූපා. මේක දකින්න මම උත්සාහ ගන්නවද? මා තුළින් මගේ බුද්ධිය ආධාර කරගෙන මේ පිළිබඳව විමර්ශනය කරනවා. උපමාවකුත් දීලා තියෙනවා. රූපය පෙන්න පිටකට. එහෙම නේද?
පිරිපිරි දිඳි යනවා. මෙන්න ස්වභාවය. මේක මෙනෙහි කළාද? මේ වික්ෂුවක් ඔබ හැමදෙනාමත් මව් කුසේ කලලයක් හැටියට බිහි වෙච්ච මොහොතේ ඉඳලා උපත ඒ කලලේ උපත බිහිවීම. එතකොට ඒ කලලේ තමයි දින සති මාස ගණන් යනකොට දෙලින්දි රුවක් බවට පත් වෙන්නේ. එතකොට දැන් මෙතන තමන්ගේ බුද්ධිය මුහුකුරා යන්න මේ ධම්ම ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව තමන්ගේ ඒ සෑම සතර ඉරියව්ව තමන් ස්වයං විවේචනයක තමන් යෙදෙනවා. ස්වයං නිරෝධායනික තමන් යෙදෙනවා. අන්න තමන්ගේ මේ බුද්ධිය තුළින් අර නිරුද්ධ වෙනක දකින්න පුළුවන්. ඒක දකින්නකොට ඒ රූපය පිළිබඳව සමන්ත හොඳ පැහැදිලි වටහා ගැනීමක් සමන්ත ලබා ගන්න පුළුවන්. එතකොට ඒ නිරුද්ධ භාවය කියන්නේ දැන් අපි ඒකට බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව එක්ෂණික මරණය කියලා සඳහන් කරනවා. උපතත් මරණෙත් දෙකම එකම මොහොතේ සිදුවේ. මේක මේ විශ්වයටත් එහෙමයි, ඔබ හැමදිනාටමත් එහෙමයි. මේ ලෝකේ සියලු සත්ත්ව කුලව අහත් පෙනෙන්න ඉනිකුන්නගේ ඉඳලා සියලුම සත්‍යයන්ට පොදු ධර්මතාවයක් මේක අවබෝධ කරගන්න මේ මනුෂ්‍යයා කියන සත්‍යය එහෙම නේද? ඒ නිසා තමයි බුද්ධත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පස්සේ බුදු වෙන්න අවශ්‍ය පසුබිම හදාගන්න. මහා රහත් භාවයටපත් වෙන්නේ අනාගාමී මාර්ගඵල සකෘදාගාමී මාර්ගඵල සෝවාන් මාර්ගඵල මනුෂ්‍ය කියන සත්‍යය අපිට තමයි අවබෝධ කරගන්න පුළුවන්. එච්චරටම උත්තරීතරයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවට අනුව මේ මනුෂ්‍ය ආත්මය ඒ නිසා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුර්ලභංචේ මනුස්සත්තා මනුස්ස ආත්මයක් ලබලා පත්‍ය ලබන්න
හරිම දුර්ලභයි. දැන් මේ විශ්ව ඇතුළු ඔබ හැම දිනකටම ඒ භාග්‍ය ලැබිලා තියෙනවනේ. පංච ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙනවා. එහෙම නෙමෙයි. අන්න මේ පංච ඉන්ද්‍රියන් තමන් ආධාර කරගන්න ඕන. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පෙන්වලා දුන්නු මේ බුද්ධ පිළිවෙත, මේ ප්‍රායෝගික පිළිවෙත අනුගමනය කරන්න. අන්න ඒ පිළිවෙත අනුගමනය කරනකොට අර සංස්කාර කියන්නේ කුමක් කරහද සංස්කාර සකස් වෙන්නේ? ඒක විමර්ශනය කරන්න බෑ. මේ රූප කියන මේ ඇහැ කියන රූපයට සම්බන්ධ ඇහැ කියන ඉන්ද්‍රිය හරහා මේ කන කියන අපි සඳහන් කරන ඉන්ද්‍රිය හරහා එහෙම නේද? මේ නාසය කියන ඉන්ද්‍රිය හරහා මේ දිව කියන ඉන්ද්‍රිය හරහා මේ කය කියන ඉන්ද්‍රිය හරහා මේක හරහා තමයි අපි අපේ පැවැත්ම කියන්නේ මේ පංචස්කන්ධයේ මේ ශරීර කූඩුව කොයි මොහොතේ හොතෙන්දී කුමන ආකාරයකට වයසට යනවා වගේම ලෙඩ වෙනවනේ. වෙන්නේ නැද්ද? ඊළඟට ප්‍රශ්න, ඊළඟට මරණය. මෙන්න මේ පංච ඉන්ද්‍රියන් හරහා අපි කොපමණ මරුණද මේක වටහා ගන්නට මාවත බුදුහාමුදුරුවෝ බොහෝ හොඳට මහා කරුණාවෙන් දේශනා කරලා පෙන්නලා දුන්නා. ඒක සුද්ධ කරගෙන යන්න උත්සාහ ගන්න කෙනාට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රඥා වන්තයා කියන්නේ. මේ ප්‍රඥා වන්තයාට මේක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවෙන් බැහැරලා. එතන කියන්නේ කුමක්ද? මත් ඇස, මම, මගේ ආත්මය. මම කියන කෙනා සම්මුතියක හිතියක් පින්වතුනි පරමාර්ථ පැත්තෙන් මම කෙනෙක් නැහැ පින්වතුනි. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අපට අපේ බුද්ධිය තුළින් අවබෝධ කරගන්න. මේ රූපය පිළිපිලි දිවිදිවි යන එක. නමුත් මේක නිත්‍යයි. රූපය නිත්‍යයි කියලා අල්ලගන්න. එහෙම නේද? වේදනාව එක පිළිබඳව ඒ අර නිත්‍ය භාවය තුල ඉඳගෙන තමයි මේක පරිශීලනය. සංඥා
දැන් බුදුහාමුදුරුවෝ රූපය වෙන පිටකට සමාන කරනවා. වේදනාව දියබුබුලකට උපමා කරනවා. එහෙම නේද? සංඥා නිරුංගුවකට උපමා කරනවා. මෙන්න මේ තුල පින්වතුනි ටිකක් ගැඹුරේ සමහරවිට බුද්ධිය තුලින් විමර්ශනය කරන බලන්න මම යෝජනා කරනවා. එතකොට බුදුජානක වහන්සේ දේශනා කරන සංඛා එකක් දිලසින උපමාවක් නේ. හරයක් නැති කෙසෙල් කඳ සමාන. සංස්කාර එකක් කියන්නේ එකක් ඉන්නවනේ. ඊළඟට තවත් උපමාවක් දෙනවා. විඥානේ මොකක්ද? විඥානේ මායාකාරී. මායාකාරයේ ස්වභාවය මොකද්ද? එක එක විද්‍යාවල් මවනවා යා. ඔය මායාකාරයට අවුන්නේ නැද්ද? අපි මායාවලේ හැකිලන එක දැනුත් දින්නේ අපි. ටිකක් හිතලා බලන්න. දීපමනේ පිළිගන්න එපා. මායාවලේ පැටලිලා තමයි මේ සංසාර අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරේ. ආත්ම කොපමණද කියලා මෙච්චරයි කොපමණයි කියලා අපට ගණන් කරන්න බැහැ. මනුස්ස වෙලාද මනුස්ස වෙලාද අපි ඉන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අර දුර්ලභංච මනුස්සත්කම් කියලා සඳහන් කරන්නේ නෑනේ. එහෙම නේද බං? තිරිසන් ආත්මවල තින්නේ. ඇහැට පෙනෙන ඉනිකුණ්ඩගේ සියලු තිරිසන් ආත්මවල තිබුණා. සියලු යක්ෂ ආත්මවල තිබුණා. සියලු ප්‍රේත ආත්මවල තිබුණා. ඒ වගේම තමයි කියන්නේ නිරයේ තිබුණා. හැබැයි දිව්‍ය ලෝකෙත් තිබුණා. එකක් තමයි. මිනිස්සු වෙලා ඉපදුණා. හැබැයි බොහෝමයක්ම ඉපදුනේ මොන තැන්වලද? ටිකක් හිතලා බලන්න. අන්න Tamante යෝත් මම ඒක ආරාධනා කරනවා. ඉතුගමන් එනවනේ Tamante. අර පිරිසන් ගති එන්නේ ප්‍රේත ගති එන්නේ නැද්ද? යක්ෂ ගති එන්නේ නැද්ද මේ ලෝක කාම ලෝකේ? ඒ පුරුද්ද තමයි ඉස්සරහට පාළුවේ. ඒකට කොහොමද සඳහන් කරන්නේ? සක්කාය දිට්ඨිය. ඔය සක්කාය දිට්ඨිය වර්ධනය කරන්නට බුදුහාමුදුරුවෝ අපට මහ කරුණාවෙන් දේශනා කළේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න නේද? විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න. සීලබ්බත පරාමාස කියන්නේ සංයෝජනේ ප්‍රහාණය කරන්න. ඊළඟ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග
දැන් මේවා සමහරට හොඳට සම්මාදිට්ඨිය තුළ ඉන්නකොට තමන්ට දැනෙන්නේ මම කොච්චර හැඟීම් වලට වාල් වෙලාද මේ පංචේන්ද්‍රියයන් කරා එහෙම නේද රූප රාග නේද අරූප රාග ඊළඟට නිත්‍ය සුඛ ආත්ම කියන ඒක පොට්ටනි ගණන් තියෙන්නේ මොකක්ද මාන්නේ මගේ ළඟ මාන්නේ තියෙනද කියලා බලන්න පොඩ්ඩක් පිළිගන්න මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි උද්දච්චකම් මාන්නේ කියන්නේ නිම්මත් අහනවනේ එහෙම නේද එක කෙනාගේ සංස්කාරගත කිනාපු කුසල් අකුසල් වලට සාපේක්ෂව තමයි ඒ කෙනාගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ අන්තිමට දෙන්නේ මොකද්ද අවිද්‍යාව දැන් මම මාතෘකාවට ගත්තේ ඒවා ප්‍රහාණය කළාට පස්සේ ඔය සංයෝජන ධර්ම 10 තමන් විසින් යම් හාතුරක ප්‍රහාණය කර ශක්ති ප්‍රමාණය අර සංඛාර නිරෝධ කරගන්න පුළුවන් අතීතේ අනාගතේ කියලා අපි දාලා තියෙනවා මොකද්ද මේකට දාලා තියෙන්නේ ඔය සියලු සංයෝජන ධර්ම කියන්නේ අඳුන ගන්න දාපු ප්‍රඥප්තිය මම මේ කියන එක පැහැදිලිද දැන් ඔබතුමාට නමක් දාලා තියෙන්නේ මොකටද අඳුනා ගැනීම එතකොට මේ භික්ෂුන් වහන්සේ කියලා නමක් දාලා තියෙනවා නේද පදුමහාඳුරෝ කියනවා එතකොට එක බුදුහාමුදුරු සඳහන් කළේ කොහොමද රූපං දීගති මච්ඡානං දැන් මේක සඳහන් කරනකොට මේ එකට වැටහෙන්නේ නාම කොටයි නජීවි නාමේ දිරන්නේ නැහැ කියලා සඳහන් කරනවා නේ රූපය දීගන මෙන්න බලන්න කොච්චර ලෙහෙසි කොච්චර සරල විදිහට මේ ගම්භීර ධර්ම බුදුහාමුදුරෝ දේශනා කළ කියලා තියෙනවා. ඉතින් තවත් තැනක බුදුහාමුදුරෝ දේශනා කල්ලාන වික්‍රේ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදි බුදුරජාණන් වහන්සේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකාවන් ආමන්ත්‍රණය කළේ වහවහ අප්‍රමාදී වෙන්න කියලා. එහෙම නේද? දැන් අප්‍රමාදී වෙනවද මම? තීරණේ කාසතුද කියන්නේ Taman සතුවයි නේද? මේ මාත් එක්ක සඳහන් කරන්නේ. ඒ කියන්නේ තීරණේ මාත් සතුවයි කියන්නේ. යායුතු මග මුද්දට පෙන්නලා දෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ. නොයායුතු මග ඒකත් පෙන්නලා තියෙනවා නේද? ඒකනේ අර එහි පස්තිකයි කියන දේශනාව සඳහන් වෙන්නේ. නේද? එහි පස්තිකයි ඕපනයිකයි විවෘතයි. පච්චත්තම් වේදිකම් ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ගේ බුද්ධිය තුළ
මේ විකෘති මායාවේ මේ විඥානේ මායාකාරයෙන් ගැහැර වෙලා යන ගමන බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක හරිම ප්‍රභාෂ්‍ය ගම්භීර දර්ශන ඕනම කෙනෙකුට මේක විවෘතයි. ඉතින් අර සංස්කාර අපස්සුනේ අර නිත්‍ය සුඛ ආත්ම කියන මතක එතන තියෙන්නේ මොකක්ද? මතක තුල තියෙන්නේ මොකක්ද කියන්නේ? මම ඕන තරම් පැහැදිලි කරලා දෙන්න කියලා මතක කියන්නේ කොහොමද? ලෝභය, දේශය, මෝහය. මෝහය කියන්නේ කොහොමද? මුලා. එහෙම නේද? දැන් මුලා වෙලාද මං ඉන්නේ. එහෙමත් නැත්නම් නුමුලාවද මං කටයුතු කරන්නේ. නුමුලාව කියන්නේ මෝහයේ මෝහාන්තකාරයේ බහැර වෙන්න උත්සාහ ගන්න කෙනා නුමුලාව. හැඟීම් වලට අහු නොවි එක හැඟීම් එනවා අපට. සංසාරකට පුරුද්දද? එතකොට මේ පංච ඉන්ද්‍රියයන් ආධාර කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ මතක බැහැර කරලා නැනස්ස මත කරගන්න. අන්න එතන තමයි සීලය තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා නැනස්ස තුළ සීලය තියෙනවා. ලයිස්ට් කරගන්න පුළුවන් මේ මාවත හිතේ මේ ශ්‍රී ධර්මයේ කෙරෙහි පැහැදිලි අචල ශ්‍රද්ධාවක් තියෙනවා. අචල ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. අර ආකාරෝති ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව ඒව නෙවෙයි. ප්‍රසාද ශ්‍රද්ධාව එහෙම තියෙන ශක්ති ගුණ තමයි අපේ ළඟ තියෙන්නේ. එහෙම නේද? ඕවා තමයි අපිට එන්නේ හැමතිස්සෙම. මේ පැත්තෙන් අහනවා මේ කණෙන් අහනවා අනිත් කණෙන් පිට කරනවා. සුනාත ධාරේත චරාත ධම්මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම නේද? දැන් එහෙමද මං ඉන්නේ එහෙමද? එහෙමත් නැත්නම් අර බෝධ මඩේ දාන තැනද මං ඉන්නේ. හෝද ඒ මොකද හෝදනකොට ආයි මඩට දානවා. හෝදනකොට මඩ කෑවේ එතනද ඉන්නේ. ටිකක් අපි විමර්ශනය කරලා බලමු. එහෙනම් මේ සංඥා කියන එක පිළිබඳව පැහැදිලි කරා හොඳට ලිහිවි විදිහට. එහෙම නේ සංඛාර පිළිබඳ රූපය පිළිබඳ වේදනාව පිළිබඳ මේක අවබෝධ කරගන්න තමයි උත්සාහ ගන්න. ඒකට කියනවා මොකක්ද? කෙලෙස් කවන වීර්යය. කෙලෙස් කවන වීර්යය තියෙනවා. ඒ වීර්ය අර සතර ඉරියව්ව. හැබැයි මේකට විශේෂයෙන් අවශ්‍ය වෙනවා හින්දුතුනේ භාවනා. මේක
ඕනෑම කෙනෙකුට තමන්ට තියෙනවා උත්සාහය උනන්දු සංසාර බය දකින්නවන මේ සතර පිළියම් වෙන්න අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකද්ද තියෙන්නේ මුලින්ම සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තුල තමන් පිළිවෙත් පුරන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය තුල පිළිවෙත් පුරනකොට තමයි මිත්‍යා දෘෂ්ටි භාවයෙන් ගැරෙන්නේ. එහෙම නොවුනොත් අර ඕද මඩේ දැම්ම වගේ මිත්‍යා දෘෂ්ටි පැත්තටම යොමු වෙනවා. එහෙම කරාම මොකද වෙන්නේ? නැවත නැවත අර කාම ඕගෙට අහු වෙනවා. භව ඕගෙට අහු වෙනවා. දිට්ඨි ඕගෙට අහු වෙනවා. අවිද්‍යා ඕගෙට අහු වෙනවා. ඒක සංසාරේ සැරිසරන ස්වභාවය. සංසාර ගමන ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න උත්සාහ ගැනීම ඉදි කරගන්න. අන්න එතන අලෝභ අදේශ අමෝහ එතන තියෙන්නේ මනස සීලය. එතන සීලයක පිළිපිටනවා තමයි. පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්නවා. හැඟී එන්නේ එනවා. සක්කාය දිට්ඨියට සාපේක්ෂව සම්මා දිට්ඨිය තුළ ඉන්න ශක්ති ප්‍රමාණයට පෙර පසුවගේ දකින්නවා. ඒකට අර ඉන්ද්‍රිය බල ධර්ම පහ ආධාර කරගන්න. සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. එහෙම නේද? අචල සද්ධාව කියන එක තමයි එතන තියෙන්නේ. විවි ඉන්ද්‍රිය වැඩි වෙනවා. ඊළඟට සති ඉන්ද්‍රිය වැඩි වෙනවා. සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය බල ධර්ම පහ මේ පිළිවෙත් පුරලා වැඩි දියුණු කරගන්න ශක්ති ප්‍රමාණය සංඛාරය සංඥාව හරහා සංඛාර සකස් නොවන ආකාරය විසංකාර ගතං චිත්තං කියන තත්ත්වයට සමන්පත් වෙන්න පුළුවන්. පෙර පසුනෝරි නිරුද්ධ භාවය සමන් තුළින් දකින්න පුළුවන්. මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් අපි මේ පරිභෝජනය කරන අල්පෙනෙත්දීන්දලා සියලු දේවල් නිරුද්ධ වෙන එක තමන්ගේ බුද්ධිය තුළින් සීලය කියන ශක්ති ප්‍රමාණය සතිය කියන ශක්ති ප්‍රමාණය
සීල සතිය තුලින් සමාධිය. සතියයි සමාධිය දෙකම එක හා සමානව තියෙනවා. ප්‍රඥාව වර්ධනය වෙන ශක්ති ප්‍රමාණයට නිරුද්ධ භාවය දක්වනවා. එහෙනම් අර සංඥාව හරහා සංකාර සකස් කරන්නේ විසංකාර කියන තැන ඉඳගෙන තමයි තමන්ගේ සතර ඉරියව්වම පවත්වන්න උත්සාහයක් ගන්න. අද්දුවයි සත්‍යයි චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍යයක්මයි. දුක්ඛ පිළිබඳව හොද්දට තමන්ගේ බුද්ධිය තුළින් මසත බහැර කරලා මනස පාදාගෙන තමන් පිළිවෙත් කරනවා නම් දුක්ඛ පිළිබඳව දුකට හේතුව දකින්න පුළුවන්. ඊළඟට දුක්ඛ නිරෝධ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ලෝක ස්වභාවයේ සමර්ථ දකින්න පුළුවන්. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අන්න පිළිවෙත් පුරමින් ක්‍රමානුකූලව ස්ටෙප් එකෙන් ස්ටෙප් එක පියවරෙන් පියවර තමන් පිළිවෙත් පුරමින් යනවා. වරදින්න පුළුවන්. වරදින්න කෙනෙක් ඉන්නවනේ මේ ලෝකේ. වරදින්න කෙනෙක් ඉන්නවා නැත්te නෑ. වරදින අය තමයි බොහොමයක් ඉන්නේ. ඒ වැරදි සියල්ලක්ම දකින්න උත්සාහ ගන්නවනම් අන්න අර සත්‍යයටපත් වෙන්න පුළුවන්. බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, මහා රහත් වෙන්න පුළුවන්, අනාගාමි මාර්ගඵල, සතරදාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල. වාහනේ මලකද සුද්ධ වෙන්න මොකද වෙන්නේ වාහනේ? හොඳට ටියුන් වෙනවා නේද? එහෙමනේ කියන්නේ. අර එන්ජින් එක ටියුන් වෙනවා නේද? කාබේට්‍රි ඒ ගියර් බොක්ස් එකේ ඒවා ඔක්කොම සුද්ධ වෙන්න දැන් මේකේ තියෙන ඔක්කොම. මේකේ තියෙනවා කාබේට්‍රියක්, මේකේ තියෙනවා ගියර් බොක්ස් එකක්, මේකට දෙන්න ඕන වතුර දෙන්න ඕන, ඔයිල් දෙන්න ඕන. මේකත් ඒ වගේ තමයි. මේකත් වාහනයක් වගේ තමයි. ඒ අවිඥානික ඒ වාහනේ කවුද හදන්නේ? කවුද හදන්නේ වාහනේ? ඉබේ හැදුනද? දැන් රස වාහනයක් හදන්නේ කවුද? මනුෂ්‍ය සත්‍යය නේ. ඒකට අවිඥානික රූපයක් තියෙනවා. මේ අවිඥානික රූපේ එහෙනම් අර අයිපෙනෙත් ඉඳලා පරිභෝජනය කරන හැම දෙයක් අවිඥානිකයි. ඒ හැම දෙයක්ම තමන් පරිශීලනය කරන්නේ මේ සියලු දේවල් වල යථාර්ථය තමන්ගේ යථා භූත ඥානය අවබෝධ කරගන්නයි. අන්න ඒ අවබෝධය වැඩි දියුණු වෙන ශක්ති ප්‍රමාණය සංඛාර නිරෝධෝ ඒ කියන්නේ සංඥාව හරහා සංස්කාර සකස් වෙනවා. මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන අපි මේ සියලු දේවල් අපිට අවශ්‍ය දේවල් අපි ලබා ගන්නකොට ඒ සියලු දේවල් පෙර පසු නොවි දකින්න උත්සාහ ගන්නවා. කෙලෙස් තවන වීවි අන්න එහෙම පිළිවෙතක් අනුගමනය කරනකොට නැගිටිනකොට කොහොමද නැගිටින්නේ? කොහොමද නැගිටින්නේ?
අයෝනිසෝ මනසිකාරයෙන්ද යෝනිසෝ මනසිකාරයෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. ඇවිදිනකොට කොහොමද ඇවිදින්නේ? ඒ යෝනිසෝ මනසිකාරයෙන්. වරදින්නේ නැහැ. පීලව හරි වැරදි පීලට වැටෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න නිසා එතනම දකින්නවා. දකින්නකොට හරි පැත්තට නිකම්ම වැටෙනවා. දොරටුපාලය ශක්තිමත්. ඉඳ ගන්නකොට තිත්තං චරං නිසින්නෝවා. ඉඳ ගන්නකොට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. නිදාගන්නේ යෝනිසෝ මනසිකාරයේ. පරිභෝජනය කරන මේ සියලු දේවල් මේ තමන්ගේ ඒ අවශ්‍යතාවයන් තමන් ඒ විදිහට ඒ තැනට සුදුසු නුවණ ඒක කියනවා මේ පස්ත ප්‍රඥා. ඒ තැනට සුදුසු නුවණ ඒ අවස්ථාවට තමන් කොයි විදිහටද තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන අර මතක බැහැර කරලා නැනස තුලින් ප්‍රඥා ඇස ටික මේ ප්‍රඥා ඇස මෝදු වෙනවා. ටික මෝදු වෙන ආකාරයට තමන් මේ පිළිවෙත් කරනවා. අන්න එතකොට තමයි අර සංඛාර නිරෝධ විඥාන දැන් අපි කියනවා චක්කු විඥාන කියලා කියනවා නේද? සෝත විඥාන කියලා කියනවා. එහෙම නේද? ගාන විඥාන. එහෙම නේද? දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එහෙම සඳහන් කරනෝනේ දේශනා. මොකද විඥාන එකම වෙනසන්නේ මේ විඥානය නිරුද්ධ වෙනකොටම මේ සිත මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. සිතට කියලා කියන්නේ අහවල් හැඩයක් කියලා සඳහන් කරන්න බෑ කියන්නේ. එහෙම නේද? ඉංග්‍රීසියෙන් සිතට කියන්නේ කොහොමද? මයින්ඩ් කියලා කියනවා. භාෂාවල් 100ක් තියෙනවා නම් 100ක්. එතකොට දැන් අපි ඒකට සඳහන් කළේ මොකද්ද දාලා තියෙන්නේ? නාමයක් නේද? ඒතර නාමය කියන්නේ අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මේ පරිභෝජනය කරන මේ සියලු රූපය අල්පෙනෙත් තියෙනවා. දැන් ඔය සවිඥානික රූප. ඕකට රූප තවත් එකතු වෙනවා. දැන් බත් පාන් කවුපි කියලා අපි දෙන්නේ මොනවද ඔකට? රූප කලාප නේද? බත් කියන්නේ රූපයක්. අන්න එතකොට ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන එක දකින්න බැරිද? ටිකක් විමර්ශනය කරලා බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යන්තුන්ති සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යම හටගනීද ඒ හටගත් තැනම ඉතිරියක් නැතිව ශේවිනවනේ. එහෙම නේද? ඉතිරියක් නැතිව සනබංගු තත්ත්වයටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මේ ශ්‍රීමුක දේශනාව කොච්චර ගැඹීරද?
ටිකක් හිතලා බලන්න. නේද? කොච්චර ගම්භීරද? ඒ නිසා මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ගම්භීර ධර්මය කෙරෙහි තමන් පැහැදීමක් ඇතිව පිළිවෙත් පුරණ ශක්ති ප්‍රමාණයට සතර ඉරියව්ව අර නිරුද්ධ භාවය දකින්න පුළුවන්. දැන් විඥානයේ මායාකාරයට අහු වෙන්නේ නැහැ කියන්නේ. දැන් අර අපි දාලා තියෙන්නේ අර මම සඳහන් කළානේ ආයතන 6ක් එක එක විදිහට දැන් ඇහෙන් දකින්න පුළුවන් රූප විතරයි. එතකොට රූප විඥානේ ඡය වෙලා යනවා. පහදිනද? කනෙන් අහන්න පුළුවන් ශබ්දේ විතරයි. එතකොට නාසයෙන් ගන්ධය ග්‍රහණය කරනකොට මේක ඡය වෙලා යනවා. අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන රූපය තිබුණා නෙමෙයි කියනවා නෙමෙයි. සත්‍යක් නේ. රූපය තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. මම කියන එක තේ පැහැදිලිද? අපි උදාහරණයක් ගමු පින්වතුනි. ගලාගෙන යන දියපාරකේ අපි දිය වාදනයකට දියම දෝතක් ගන්න ක්ෂණය තුල චිත්තක්ෂණ අසපිල්ලන් ගහන ක්ෂණය එක් ක්ෂණය තුල චිත්තක්ෂණ 1000ක් ඡේ වෙනවා කියන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අන්න එතකොට අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ අනුශාසනාව සත්‍ය බව තමයි වැටහෙන්නේ නැද්ද? ඊළඟට වේදනාව තිබුණ නෙමෙයි කියනවා නෙමෙයි. අපි දැන් සබහා කරනවානේ සම්මුතිය තුළ ප්‍රඥප්තියක් දාලා සුඛ වේදනා කියලා සඳහන් කරනවා. එහෙම නේද? සුඛ සැපය. ඒ සැපයත් එතනම ඡේදෙනවා. සැප කෙලවර දුක. අන්න දුක් වේදනා. ඊළඟට අදුක්කම සුඛ වේදනා. එහෙම නේද? ඊළඟට සාමිත සුඛ වේදනා. එහෙමත් සඳහන් කරනවා නේද? සාමිත දුක්ඛ වේදනා. සාමිත අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට නිරාමිත සුඛ වේදනා. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ඉන්නේ. නිරාමිත දුක් වේදනා. දැන් අපි භාවනා කරනකොට අපිට වේදනාවක් එනවා නේද? ඒ වේදනාව අපි නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාව තුලින් අල්ලගත්තොත් එතන වේදනාවක් ඇති. මොකක් කැමති නැති කැමැත්ත තියෙන්නේ. එහෙම නේද? මොකද පුරුද්දනේ. අර සක්කාය දිට්ඨිය කියන එක. ඒකනේ ඒක තමයි කඩාගන්නේ. ඒක තමයි ප්‍රබල. ඒ සක්කාය දිට්ඨිය කඩාගත්ත නම් විචිකිච්ඡාවත් ඒ එකම ඡේ වෙනවා. හින්දුතුනි. අර මම මගේ ආත්මය කියන මිත්‍යාවෙන් ගහර වෙච්ච ගමන් නැනස එතන තියෙන්නේ. ඊළඟට සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස මතසින් බහැර වෙනකොට මේ තුන ඡේ වෙනවා කියන්නේ. එතන තියෙන්නේ නැනස ආදාගෙන තමයි ටික සෝවාන් මාර්ගඵල ආයිස්ට් එකක් ලගිනවා. සකෘදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල රහත් මාර්ගඵල. මෙන්න මේක තමයි 1 2 3 පළවෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට සමත් වුණා. එහෙම නේද? ඊළඟට තුන්වෙනි ශ්‍රේණියට හැබැයි ඒක තමන් තුලින් තමයි මාස්ට් කරගන්න ඕන. මානක පෙන්නලා දෙල තියෙන බුදුහාමුදුරුවෝ. අන්න හතරවෙනි ශ්‍රේණිය.
ඔය ශ්‍රේණි තමන් දන්නෝ තමන් කොයි ශ්‍රේණියක ඉන්නේ. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි නේද? එහෙම නේද? මේ විදිහට පිළිවෙත් පුරනවා. අර සංඛාර නිරෝධ භාවය සමන් දකින්න හැමතිස්සෙම නිරුද්ධ වෙන්නේ. එහෙනම් විඥානය අසපිල්ලන් ගහන ශනේ තුල නිරුද්ධ වෙනවා. එහෙම නේද? නාම රූප නිරෝධ. දැන් නාමෙට කියලා මම සඳහන් කළේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව චෛතසික ධර්මයන්. මේ චෛතසික ධර්මයන් ගොඩ නැගෙන්නේ කුමක් කරහද? නාම රූප කියන්නේ සිත ක්‍රියාත්මක කුමක් කරහද? හොඳට කල්පනා කරලා රූපය අරහා ඇහැට දකින්න රූපයෙන් හොඳයි නරකයි කැතයි ගඳයි ලස්සනයි සුවඳයි කියලා මේ අපි කියනනේ. ඇහැට කනට නාසයට දිවට කයට මේ සියලු දේවල් අපි නේද? ක්‍රියයි මනසයි නේද? එහෙම සඳහන් කරනවා නේද? ඉච්ඡා කල්ප මනස පිරූප කාමක සංගීත රජනීය කියලා සඳහන් කරන්නේ මොනවද? ඔය සියලු දේවල් තමන්ගේ බුද්ධිය තුළින් අඳුන ගන්න දාපු ප්‍රඥාත්තියක් කියලා අවබෝධ වුණාට පස්සේ වැටෙනවා. බුද්ධිය තුළින් ප්‍රඥාව මතුවෙන ශක්ති ප්‍රමාණයට අභ්‍යන්තරයේ ඒ නිවීම මතුවෙන ශක්ති ප්‍රමාණයට මේ සියලු දේවල් අඳුන ගන්න දාපු ප්‍රඥා තමන්ට අවබෝධ වෙනවා කියන්නේ. පැහැදිලිද මේ කියන එක? එතකොට නාම රූප ඔය සිතට සිතවිල්ලක් ආවොත් නේද ඔබතුමා නැගිටින්නේ? කයට වේදනාවක් ආවොත් නේද ඔබතුමා ඒ වේදනාවෙන් මිදෙන්න ඉරියව් මාරු කරන්නේ? එහෙම නේද? ඒකත් ඉතින් අර පිළිවෙතට අනුව තමයි ඉරියව් මාරු කරන්නේ. අන්න ඒක තමයි නියම ශ්‍රාවකයාගේ ලක්ෂණය. බික්කු බික්ෂුණී උපාසක උපාසිකා කියන උපාසක කියන්නේ උපාදානය ශේ කරන්න උත්සාහ ගන්න කෙනා. උපාදානය තියෙනවා නම් එතන තියෙන ව්‍යාපාදයක්. පැහැදිලිද මේ කියන්නේ? ඒක දැඩිව අල්ලගන්න ශක්ති ප්‍රමාණයට ව්‍යාපාදයක් තියෙනවා. ඒක නැතිවෙනවා. අන්න එතන තමයි බුදුහාමුදුරේ දේශනා කළේ අපිට වැරදුනා. අර ඕගොල්ලන්ට අහු වුණා. පැහැදිලිද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ප්‍රිය විප්පයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, ජංකිච්චි නලගති සම්පි දුක්ඛ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක නේද කලේ? වැරදුනා නේද? මුලා වුණා නේද? දැන් බුදුහාමුදුරු දේශනා කළේ නොමුලාව කටයුතු කරන්න. හැඟීම් වලට වාල් වෙන්න එපා. එහෙනම් තමන්ට දැනෙනවා මේ හැම දෙයකම යථා ස්වභාවය. එතකොට ආයතන කියලා අපි සඳහන් කරනවා නේද? නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා. දැන් ඒකත් පැහැදිලි නේද? යත්තා සුරට සලායතන නිරෝධ. චක්කායතන සෝතායතන මම සඳහන් කළේ. දානායතන, විවහායතන, කායායතන, මනායතන. මේ ආයතන අපි ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපි ඒ දේවල් වලට අපි සංස්කාර සකස් කරන්නට ප්‍රඥාප්තිය හරහා ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද මේ කියන එක? අන්න එතකොට එතනින් දැන් තමන්ට දැන් අර සුඛ වේදනා සිත් 9ක් කියලා සඳහන් කරානේ. සිත් 9ක් පිළිබඳව අන්න එතන තමයි වේදනාව
Tamanට අවබෝධ වෙන්නේ වේදනාවේ ස්වභාවය. වේදනාවේ නිරුද්ධ වෙන එක. පැහැදිලිද මේ කියන එක? වේදනා නිරෝධෝ වේදනා. එතන තියෙන්නේ මොකද්ද? නැනස. එතන තියෙන්නේ මතක නෙමෙයි. නැනස තුල තියෙන්නේ ප්‍රඥායට මොහොත වෙන්නේ. මතයක් නෑ එතන. අර අතන කියන්නේ මොකද්ද? මතක තුල. මත. නැනස තුල තියෙන්නේ මොකද්ද? අමත. පැහැදිලිද? ප්‍රමාණිකූලව මේක අවබෝධ වෙන්න තමන්ට ඒ අවබෝධය තුළින් තමන්ගේම බුද්ධිය තුළින් වැටහෙනවා. ඒ වැටහෙන්න තව තවත් තමන්ට නොවිසුපු අවබෝධයන් තමන්ගේ අර බුද්ධිය ආධාර කරගෙන ප්‍රඥාව වර්ධනය වෙන්න තමන්ට පුළුවන්. ඒ තුලින් අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් ආර්ය මඟ මේ ආර්ය උතුම් වහන්සේලා ගිය මඟ ගමන් කරන්න කොහොමද පුළුවන්? ඊළඟට මොකද්ද? තණ්හා නිරෝධා මොකකින්ද මන් තණ්හාව තියෙන්නේ? දැන් මේ ඇත්ත බලන්න පොඩ්ඩක් අපි බලමු. මම බලන්න ඕන මගේ ළඟ තියෙන තණ්හාව කොයි පැත්තෙන්ද? කොයි පැත්තෙන්ද මන් දුර්වල? හැබැයි අර විඥානේ මායාකාරයෙන් ඉන්නවා හරියට මකුලුව දැලේලලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. දැලට ගොදුරක් අල්විච්ච එක මොකද කරන්නේ? ඇත්ත පිල්ලන් ගහන තොලින් අරගෙන දැහැගන්න. ඔය වගේ තමයි විඥානේ මායාකාරය. කඩු අමෝරාගත්ත වදකේ වගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ නිසා තමන් විසින් තමයි ඒ වදක බන්ධනේ නිදහස් වෙන්නේ. පැහැදිලිද? මේ බන්ධනය බැඳීම් ඇති කරන යාගේ ස්වභාවය මොකක්ද? බැඳීම් වලට නතු කරන එක. එක එක ආශාවල් මතු කරන එක. එක එක විදිහට තමන්ගේ ඒ තියෙන යහපත් පැත්ත අවුරලා අයහපතට ආරකපලා යාගේ කූඩුවට සල්ලු කරා. අර මම මුලින් සඳහන් කළේ කූඩු. ඔය කූඩුවේ කොච්චර ඉන්නේ නැද්ද මේ භික්ෂුව? ඔබ හැමදෙනාම කොච්චර ඉන්නේ? කියන්න පුළුවන් මෙච්චරයි කියලා. බුදුරු 5,12,727 දෙනෙක් බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත කියලා දේශනාවල සඳහන් වෙනවා. එහෙනම් ඔය කාල වකෝ එකනේ බුදුහාමුදුරුවෝ අතීතය හොයන්නත් එපා, අනාගතය හොයන්න, කෙලවර හොයන්නත් එපා. මුල හොයන්න. තමන්ගේ බුද්ධිය තුළින් වහවහ මේ අවබෝධය වර්ධනය කරගන්න. මෙන්න මේක බල කරලා නැහැ. මේක මෙහෙම කරන්නම කියලා නියමයක් කරලා නැහැ. ඊළඟට දැන් සංහාව එනකොටම මොකද කරන්න තියෙන්නේ? ඒකට අහු වෙනවද? ඒකෙන් බැහැර වෙන්න උත්සාහ ගන්නවද? තීරණේ කාසතුද තියෙන්නේ? තමන් සතුවයි නේද? අන්න ඊළඟට සංහා නිරෝධෝ සංහා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පටිච්චසමුප්පාද මොකද්ද? උපාදාන පත්‍ය මොකද්ද කියන්නේ? භවයට පාර කපා ගන්න. එහෙම නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ
සංසාර බය දකින්න. බය දැකලා සංසාර ගමන කෙටි කරගන්න. හැබැයි පුරුද්දක්ෂණයට නම් මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ ඔය පුරුද්දක්ෂණ බහන්නේ කිව්වත් සිටියා. ඔබ හැමදෙනාම සිටියා. මේ වික්ෂුව වගේ උඩකින් පැටෙන්නේ නැහැ. ඔය කුණු ගොඩේ ඔය මඩ ගොහරුවේ හිටියේ. බුදුහාමුදුරු ප්‍රදේශනා කරන්නේ මඩ ගොහරුවේ පිපෙන නෙළුම කොහොමද පිපෙන්නේ? මඩ ගෑවි ගෑවිද උඩට ඇවිල්ලා නේද? අන්න උඩට ඇවිල්ලා පිපෙන නෙළුම වගේ පිපෙන්නේ. නෙළුම වගේ පිපෙන මාවත බුදුහාමුදුරු පෙන්නලා දුන්නා. පියුම. එනම් බොහෝම සියුම්ම මේ නිරුද්ධ භාවය තමයි දකින්න පුළුවන්. ඒක හරිම ප්‍රභාෂරයි අවබෝධයේ වර්ධනය වෙන්න ඒකින් පුර ලෝකයක් නෑ තමයි. ඕනෑ තැනකට උරුත්තු දෙන ස්වභාවය තමයි කරන්නේ. ඒ අවස්ථාවට කොයි විදිහටද තමන්ගේ ඒ පිළිවෙත තුලින් ක්‍රියාත්මක වෙන්න කියලා තමන්ටම ඒක අවබෝධ ඥානයෙන් යුතුව වැඩි දියුණු කරගන්න පුළුවන් ආකාරය. ඒක සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙනම් එතන කාටත් එකම මෛත්‍රිය සමසත්තා සමසීලා සමත්‍යාගා සමප්‍රඥා මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරගන්නේ. ඊළඟ දැන් උපාදානය ප්‍රහාණය කරන ශක්තිය තමන් වර්ධනය කරන උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ. ඊළඟට උපාදානයක් නැත්නම් භවයක් නෑ. එතන තියෙන්නේ බුද්ධ දර්ශනයට අනුව නිවීම නෙමෙයිද? ඒක නිවීම කියන එකේ අහවල් හැඩයක් කියලා සඳහන් කරන්න බෑ. අර සංයෝජන ධර්ම 10ම ශේ කළාම තමන්ට පුළුවන් ඒ උතුම් සැපය මත කරගන්න. එහෙම නේද? ඒ සැපය තුල ඉඳගෙන තමයි අන්න එතනදී මොකක්ද? පංච උපාදාන ස්කන්ධය නේද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත්නිබ්බන්දති බික්ඛු ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත්නිබ්බන්දති බික්ඛු ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත්නිබ්බන්දති බික්ඛු ඒසමග්ගෝ විසුද්ධිය. ඒ භික්ෂුව බන්ධනයෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්න කෙනා. එතකොට මේ භික්ෂුව කියන්නේ භික්ෂුණී උපාසක උපාසිකාවල සයිති. අන්න එතන තමයි වද කරගන්නවා. අන්න එතන තමයි උපාසකයා ඉන්නේ. සාධිකද? ඒක එතකොට මෙතෙන් විතර සීමා වෙලා තියෙනවා. පංචවල විතරද? නෑ. ඔය ශරීරයේ නඩත්තු දෙන හැම මොහොතකදීම ධර්මයක් එක්කයි. ඒ පිළිවෙත අනුගමනය කරමින් තමයි යෝගට අවශ්‍ය කරන සියලු දේවල් සපයන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ අවබෝධය ඇති කරගෙන තමයි වැරදින්නෙත් නෑ වරදිනවා. වරදිනකොටම දකින්නවා. ආයි හරි පැත්තට වැටෙනවා. අන්න එහෙම පිළිවෙත අනුගමනය.
එහෙනම් නැවත ජාතියක් තියෙයි. ජාතියකට පත් වෙන්නේ නැහැ. එහෙනම් ජාති නිරෝධෝ ජාති නිරෝධෝ. එහෙනම් එතන ජාතියක් නැත්තම් කලහ කරන කෙනෙක් ඉන්න එපයි, වාද කරන කෙනෙක් ඉන්න එපයි, ශෝක කරන කෙනෙක් ඉන්න එපයි. ඒ මොකක්වත් නැහැ. එතන තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අභ්‍යන්තරේ ඒ උතුම් පිළිවෙත තුලින් සියලුම දෙනා මුලින් සඳහන් කළ ආකාරයට හැම දිනාටම එකම මෛත්‍රිය, එකම කරුණා, එකම මුදිතා, එකම උපේක්ඛා, නෙක්ඛම්ම සංකල්පන. අන්න නෙක්ඛම්ම සංකල්පන. එතන තියෙන්නේ අවිහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන, සතර භක්ම විකරණේ, සතර ඉරියව්වෙදීම අබ්‍රහ්මචර්යාවෙන් බැහැරෙලා බ්‍රහ්මචර්යාවේ යෙදෙනේ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල පිළිවෙත් පුරනවා. ඒ උතුම් පිළිවෙත අනුගමනය කරනවා. එහෙම අනුගමනය කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උතුම් සැපේ තමයිගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම කෙනා කොච්චර හොඳට ලෝකයට එක්ක ලෝකයට හිතසුව පිණිස අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට. දැන් ඔයගොල්ලෝ ශ්‍රාවකයෝ. මේ පිළිවෙත අනුගමනය කරලා මේ අවබෝධය තුළින් තමන් රසවත් ආහාර වේලක් ලැබුණොත් තනියෙන් භුක්ති විඳිනවද? නෑ. ඒ රසය, ඒ රසවත් ආහාරය තවත් කාටද දෙන්න තියෙන්නේ? කාවුද හොයාගෙන ගිහිල්ලා දෙනවා. හැබැයි ඒක හොයන කෙනාට පමණයි මේක දෙන්න පුළුවන් කම. ඒක අවශ්‍යතාවයේ තියෙන කෙනාට පමණයි. එනිසා මේ හැම දෙනා හරිම වාසනාවන්තයි. මේ භික්ෂුවත් හරිම භාග්‍යවන්තයි. මේ භාග්‍යවන්තකමේ ප්‍රමාදයි අප්‍රමාදී තමන් මේ උතුම් බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් දේශනා කරපු මේ ප්‍රායෝගික පිළිවෙත අනුගමනය කරන තමන්ට සුවසේ නිදාගන්න පුළුවන් නේද? සුඛං සුපති. සුවසේ නිින්ද යනවා නේද? ඔළුවට බර නැහැ. අයියේ බානේ නිදහස් වුණා ගොම්බානේ. අපි ගොන්නු වගේ වැඩ කළේ. මේ භික්ෂුවත් එක්කම හැංගීම් වලට වාල් වුණා නේද? දැන් ඒවා ඔක්කොම දැන් Tamanට දැනෙනවා. මම කොච්චර මුලා වෙන ආපු ගමනක්ද මේ? මේ මුලා වෙලා අර මමත්වයේ තුලින් මතකම ක්‍රියාත්මක වෙලා කලහ කරගත්තා, වාද කරගත්තා, සෝක කරගත්තා නේද? දඬු මුගුරු අතපැගත්තා. එහෙම නේද? කොච්චර දෙල්ලි වෙල දාගන්න ඇද්ද මේ භික්ෂුව? කියන්න පුළුවන් නෑ කියලා. කොච්චර තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න උත්සාහ ගත්තේ නැද්ද? අන් අයගේ ජීවිත හානි කරේ නැද්ද? ප්‍රාණඝාතය, අදත්තා දාන, කාම මිච්ඡාචාරය, කයින් කරන අකුසල් වල කොච්චර ගොදුරු වුණා? මුසා වාචා, පරුසා වාචා, විසුනා වාචා, සම්ප්‍රප්පලප්ප වචනේ කරන අකුසල් වලට කොච්චර ගොදුරු වුණා? නැවතවර දීවයිදලා පේනවා. වැරදි පැති, වැරදි දේවල් හිතපු තැන ඊළඟ කොච්චර දුරට තිබුණද ලෝභය, විස්සම ලෝභය, කොච්චර දුරට දේශේ තිබුණද? මොකක් නිසාද? මෝහය නිසා නේද? මේ ලෝභයයි දේශයයි මේ පාලම යා කරන්නේ
මේ මෝහය මේකට කියන මුලාව. ඒ නිසා නුමුලාව කටයුතු කරන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණය තමන්ට පුළුවන් තමන්ගේ බුද්ධිය තුළින් ඒ උතුම් සැපේ මත කරගෙන ධර්මයට අනුව ජීවිතේ ගොඩනගා ගන්න. එහෙම ගොඩනගා ගන්න කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මා සරණ ගිය ශ්‍රාවකයා කියලා. මා සරණ ගිය භික්ෂුව කියලා. මා සරණ යන උපාසකයා කියලා. මා සරණ යන උපාසිකාව කියලා. ඒ නිසා මම කොච්චර දුරට මේ පිළිවෙත මගේ බුද්ධිය තුළින් වටහා ගන්න උත්සාහ ගත්තද කියලා තමන් විසින් තමන්ම ස්වයං විමර්ශනයේ යෙදෙන්න ධර්මය මානසිකාර කරන්න ධර්මයේ කරන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ ගන්න. ඔබ හැමදෙනා මේ දහම් බිඳ අමාදකක් වේවා සංඛාර බයයි මේ උතුම් සැපේ තමන්ගේ බුද්ධිය තුළින් වර්ධනය කරගෙන සුවසේ නිදාගන්න සුවසේ හොඳට මලක් මෙන් අවදි වෙන්න සුඛං සුපති සුඛං පටිභුඤ්ජති නරක හීන පෙනෙන්නේ නැහැ මේ උතුම් පිළිවිත අනුගමනය පාපකං සුපින්නම් පස්සති මනුස්සානම් ප්‍රියෝහෝති කොයි තැනද යන්නේ කාගෙත් තම බලාපොරොත්තු වෙන්නේ කාගෙන්වත් ගරු බුහුමන් නිරන්තරයෙන්ම ඒ පැත්තට ඒ උතුම් සැපය තමන්ට ඒ උතුම් යහපත් විදිහට ඒ කාගෙත් ගෞරවයට පාත්‍ර වෙනවා. මනුස්සානම් ප්‍රියෝති අමනුස්සානම් ප්‍රියෝති අමනුෂ්‍යෝ ප්‍රිය කරගන්න. ඊළඟ නාස්ස අග්ගීවා විසංවා සමති මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එකිනෙකට එකක් හරිම ප්‍රභාෂ්වරයි. ඊළඟට මුඛවන්නෝ විප්පතීදති ඊළඟට ත්වත්තං චිත්තං සමාධියති අන්නේ සමාධිය ඇතිවෙච්ච කෙනාට තමයි මේ ලැබෙන සැපය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඊළඟට අසම්මූලෝ කාලං කරෝති මරණය සිදු වෙන මොහොතේ ඒ මරණය පිළිබඳව තමන් මරණානුස්සති භාවනාව මෙනෙහි කරලා තියෙනවා. මේ පිළිවෙත අනුගම තම තමන්ට පුළුවන්. තම තමන්ට කොයි පැත්තෙන්ද තමන්ගේ සමාධිය ඇති කරගන්න පුළුවන් තමන්ගේ නිවීම වස් කරගන්න පුළුවන් කියලා දන්නේ තමන් පමණයි. පිළිකුල් භාවනාව තුළින් අසුභය තුළින් තමන්ට පුළුවන්. බුද්ධානුස්සති භාවනාව තුළින් මරණානුස්සති භාවනාව තුළින් ආනාපානසති භාවනාව තුළින් තම තමන් සංසාරගත ගෙනාවු ඒ ශක්ති ගුණයක් තියෙනවා. මේ හැම දිනාලකම තියෙන ශක්ති ගුණ වැඩිලා තියෙනවා. ඒක මතු කරගන්න තම උත්සාහ ගැනීම. අන්න එහෙම ශක්ති ප්‍රමාණයට මරණය ඉදිරියේ තමන් අකම්පනීයයි. තමන් වපුරුපු බීජයට අනුව එතන නෙක්ඛම්ම සංකල්පනානේ තමන්ට ඒ සුදුසු පරිසරේ ලැබෙනවා. අන්න අසම්මූලෝ කාලං කරෝති නා එතකොට බුදුහාමුදුරු දේශනා කරන බ්‍රහ්ම ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ එහෙම නැත්නම් මනුස්ස ලෝකේ ඒ තමන්ට සුදුසු පරිසරය නිරායාසයෙන් ඇති වෙනවා. ඒ අනුව කටයුතු කරනකොට තමට සැනසීමක් තියෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න ඔබ හැමදෙනා මේ උතුම් දහම් විද ධර්ම ඖෂධයක් වේවා සංඛාර විමුක්තිය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන ආශිර්වාදය